ජගත් රදුගුරු කතිකාවත Synod in 2023 2023 ජගත් රදුගුරු කතිකාවතක් පැවැත්වීමට ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් මේ වෙද්දී සූදානමින් සිටිනවා. අපි එක්ක ඉන්නවා ෆාදර් විමල් තිරිමාන, ෆාදර් ජෙසුවිටයි. ෆාදර් විමල් තිරිමාන තමයි ශුද්ධෝත්තම පියතුමා විසින් පත් කරන ලද දේවධාර්මික අනුශාසනා කමිටුවේ එක් සමාජික පියතුමෙක්. එතුමා වතිකානුවේ සේවය කරමින් උගන්වමින් වැඩ කටයුතු කරමින් සිටින කාලයක අපිට ශුද්ධාත්මයන් වහන්සේගේම අනුග්‍රහයක් ලැබුණා ලංකාවට ආපු වෙලාවේ පියතුමත් එක්ක පිළිසඳරක යෙදෙන්න. ෆාදර් ලොකු ආශිර්වාදයක් ෆාදර් අපිට අල්ලගන්න පුළුවන් වෙච්ච එක. ඔව්. ඉතින් ඒ නිසා අපි කැමති ටිකක් මේ සිනඩ් එකනේ සිනඩ් එක කිව්වම ටිකක් අපිට හුරු පුරුදු නෑ. ඔව් නොයෙකුත් වචන තියෙනවා. නමුත් මන්නම් ටිකක් කැමති කතිකාව කියන එක දැනට අපි භාවිතා කරමු. හරි. ඉස්සරහට සමහරට අලුත් වචනයක් එන්නත් පුළුවන්. නොයෙකුත් වචන තියෙනවා. ඔව්. සිංහලෙන්. ඔව්. හැබැයි එක්තරා විදිහක දරිද්‍රතාවයක් තියෙනවා වචනවල. වචනක terms පදවල. ඒක තමයි. ඉතින් අපි රදුගුරු කතිකාවත කියන වචනේ සිනඩ් එක වෙනුවෙන් අපි සිංහලෙන් පාවිච්චි කරමු. ෆාදර් ඒක කොහොමද මොකද ඒ පිළිබඳව අපි දැන් රත්නපුර පදිවියේ ඒ පිළිබඳව සම්බන්ධීකරණ පියතුමා විදියට ඒ පිළිබඳව වැඩ කරගෙන යනකොට රදුගුරුමත් එක්කයි ජනතාවත් එක්කයි පාප් වහන්සේ විසින්ම නිකුත් කරලා තියෙන යාඥාවක් අපිට දැනගන්න ලැබුණා. ඔව් මම හිතනවා වහන්සේ අතේ තියෙන ඒ යාඥාව. ඔව් දැන් කවුද ජීවන්ත පියතුමනි මේකේ තියෙන ලොකු ඉතිහාසයක්. ඕක නිකන් යාඥාවක් නෙමෙයි. හේතුව දැන් අපිට ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් යාඥාව අතිවැදගත්නේ. මොකද ක්‍රිස්තුන් වහන්සේම උගන්වපු යාඥාවක්. ලූක් සුවිශේෂය, මතෙව් සුවිශේෂය තියෙනවා. නමුත් මේක එහා සමානව බයිබලීය පදනමක් නොවුනට සාම්ප්‍රදායික පදනමක් තියෙනවා. හේතුව මුල් කතිකාවල මුල් සභා කතිකාවල පියතුමනි ඔය යාඥාව තමයි කිව්වේ. ඉතින් මම හරි සන්තෝෂයි ඔබ වහන්සේ යාඥාවෙන් ආරම්භ කරනවා නම්. මොකද ඒක අපේ සභා සම්ප්‍රදායේ මුල් බෑගත් යාඥාව. එහෙනම් පියතුමා අපි මේ යාඥාවෙන් අපේ ජනතාවත් එක්ක එකතු වෙලා ආරම්භ කරමු. සංගමනේ ලෝක රදුගුරු සංසදය වෙනුවෙන් ශුද්ධාත්මයන්ට කරන නිල යැදුම. ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේගේ නාමයෙන් එක්රැස් වී සිටින අප ඔබ වහන්සේ අභිමුව පෙනී සිටිමු. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම පමණක් අයද සිටින අප සිත් තුළට ඔබ වහන්සේව පිළිගනිමු. යා යුතු මඟ අපට පෙන්වා කළ යුතු දේ කිරීමට අපහට ඉගැන්වුව මැනව. අප දුබල පෞකාර වූවන් නිසා අපගේ බිඳුණු බව ඉස්මතු වී වියවුල් සහගත දේ අපාතින් ප්‍රවර්ධනය වීමට ඉඩ නොදුනු මැනව. අනුවණකමින් වැරදි මඟ නොයෑමටද පක්ෂග්‍රාහී වී ක්‍රියා නොකිරීමටද අපට පිහිටවුව මැනව. ඔබ වහන්සේ තුල එක්සිත් වී එක් සත්වයෙන් අනන්ත දිවිය වෙත එකමුතු කමින් ගමන් කිරීමටත් සත්‍යයේ සහ ධර්මිෂ්ඨකමේ මාර්ගයේ පවතින්නටත් අපට හැකි වේවා. මේ කිව්දේ සෑම කල්හි සෑම තැන්හි පියාණන් වහන්සේද පුත්‍රයන්න් වහන්සේද සමග සදා කල්හිම වැඩ සිටින්නා වූ ශුද්ධාත්මයන්න් වන ඔබ වහන්සේගෙන්ම අපට ලැබේවා. ආමෙන්. ආමෙන්. ඉතින් පියතුමා මේ යාඥාව කියවද්දී මට එකපාරට මතකයට ආවේ මේක සම්බන්ධයෙන් පප්තුමා අපිට යෝජනා කරලා තියෙන ලස්සන තේමාව නේ සංගමනීය සභාවක් වෙත සහභාගීත්වය, සාමූහිකත්වය සහ ධර්ම දූතික සේවා. ෆාදර් එතකොට අපිට පොඩ්ඩක් මේකේ බයිබලීය පදනම, දේවධාර්මික පදනම ගැන කියන්න. ඔව් මම හිතන්නේ ජීවන්ත පියතුමනි අපි මේ වගේ වැඩසටහනක් ඒ පදනම මතමයි ආරම්භ කරන්න ඕනේ. හේතුව කිතුණු ජීවිතේ කේන්ද්‍රස්ථානය වෙන්නේ මේ දේව වාක්‍ය අඩංගු බයිබලයේ නෙමෙයි. මේකයි කේන්ද්‍රස්ථානය.
ඉතින් ඒ නිසා පියතුනේ මම හරි කැමතියි ඔබ වහන්සේ ඒ ප්‍රශ්නය මතු කළාට මේ යොමු කළාට මට බයිබලයේ පදනමක් කිව්වොත් අපි ඔක්කොම ඉස්සෙල්ලා යමු ඔබ වහන්සේත් බයිබලය හොඳට හදාරපු කෙනෙක් මම දන්නවා අපොස්තලයන්ගේ ක්‍රියාපොතට. අපොස්තලයන්ගේ ක්‍රියාපොතේ කියවෙන්නේ අපොස්තලවරුන්ගේ ක්‍රියාපොත ඉංග්‍රීසියෙන් කියනවා the acts of the apostles. අපොස්තලවරු ඒ දවස්වල මුල් සභාවේ ප්‍රාථමික සභාවේ පළමු සභාවේ කොහොමද අපොස්තලවරු ජේසුස් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේ අපට දීලා ගිය සුද්ධාත්මයන්ගේ අනුභවයෙන් සුද්ධාත්මයන්ගේ මඟ පෙන්වීම යටතේ සුද්ධාත්මයන්ගේ තල්ලු කිරීම යටතේ කොහොමද මේ මුල් සභාවල අපොස්තලවරු ක්‍රියා කළේ නිසායි අපොස්තලන්ගේ ක්‍රියාපොත. ජීවන්ත පියතුමනි අපිට එච්චර කාලයකුත් නැති නිසා මම මාව සීමා කරගන්නම් සිද්ධීන් 3කට අපොස්තලන්ගේ ක්‍රියාපොත 3-4ක් වෙන්නත් පුළුවන්. මගේ මනසට ගලාගෙන එන නොයෙකුත් සිද්ධීන්. පළමුවෙන්ම අපි ගමු ඔබ වහන්සේට මතක ඇති. අපේ ප්‍රේක්ෂකයන්ටත් මතක ඇති. ජූදස් අපොස්තලවරයෙක්. ක්‍රිස්තුස් වහන්සේව තෝරගත් අපොස්තලවරයෙක්. ජූදස් උන්වහන්සේව පාවා දුන්නට පස්සේ 11 දෙනා ඉතුරුනේ. උන්වහන්සේ මේ ලෝකේ දෘශ්‍යමානව විසීමේ කාර්යභාරය අවසන් කළාට පස්සේ තාමත් සුද්ධාත්මයන් තුලින් උන්වහන්සේ ඉන්නේ. අර අපොස්තලවරු 11 දෙනා රැස් වුණා. ඉස්සලම කළේදී අපොස්තලන්ගේ පළවෙනි අපොස්තලන්ගේ ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදය දෙවෙනි පරිච්ඡේදය කියවෙන්නේ ඒක. ඒගොල්ලෝ කිව්වා අපි දැන් පේදුරුතුමා සහෝදරවරුනි අපි දැන් යමක් කරන්න ඕනේ. උන්වහන්සේ අපිට දුන්නේ 12ක්. මොකද 12 ඔබ දන්නවා බයිබලීය පදනමක් තියෙන එක සම්පූර්ණත්වය පිළිඹු කරන දෙයක්. ඉතින් අපොස්තල 12 දෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ තේරුව එක්කෙනෙක් උන්වහන්සේ පාවා දුන්නා. දැන් අපි කොහොමද අනිත් එක්කෙනාව තෝරන්නේ? මේක ලොකු ප්‍රශ්නයක්. ලොකු ප්‍රේලිකාවක්. ඔහොම තියෙද්දි ඒ අයම තීරණය කළා. හරි. අපි ඔක්කොම ඉස්සලා සුද්ධාත්මයන්ට යාඥා කරනවා. දැන් මෙතනයි ගරු ජීවන්ත පියතුමනි ඔබ වහන්සේව මං ඇදගෙන යන්නේ මෙතනට. ඒ අවස්ථාවේ අපොස්තලවරු කෙරුවේ නැහැ. අපි 11 දෙනෙක් ඉන්නවානේ. අපිට බැරි ඇයි තීරණය කරන්න කාවද අපි තෝරන්නේ කියලා. අපිට පුළුවන්. අපි උන්වහන්සේම තෝරගත් අපොස්තලවරු 11 දෙනෙක්. එහෙම කළේ නැහැ. ඒ වෙනකොට කිව්වා මුළු සංඝයම අපි එක්වෙමු. සුද්ධාත්මයන්ට යාඥා කරමු. සුද්ධාත්මයන්ගේ බලය ඉල්ලමු. අපිව බලවත් කරන්න කියලා. ඒ බලය තුල ඒ මඟ පෙන්වීම තුල අපි තෝරගමු කෙනෙක්. ඉතින් අන්තිමට ඒ අය නම් දෙකක් එනවා. නමුත් මම කියන්න ඕනේ මේ දේ. මුළු ශ්‍රාවකයන් පිරිසම එක්ුණා. ඒ කියන්නේ මුළු සභාවම එක්ුණා. සභාවේ නායකයන් කියන අය පමණක් නොවේ. කතිකාවක ප්‍රධාන අරමුණ බෞතිස්මය. නැත්නම් මම බෞතිස්මය කියන වචනට කැමති නැහැ. ප්‍රසාද ස්නාපනය ලැබලා තියෙන හැම කෙනෙක්ම සෑම සියලු දෙනාම එක් වෙලා මොනවද අපිට සුද්ධාත්මයන් කියන්නේ කියන එක තෝරා බේරා ගැනීම. ඉංග්‍රීසියෙන් කියන discernment. මේ පාප්තුමා ඉතාමත්ම ආදරය කරන වචන අතරින් නිතර පාවිච්චි කරන වචන අතරින් එකක් තමයි discernment. සිංහලෙන් වචනයක් නෑ. මම කියුවා මේ ශබ්දකෝෂ කීපයක මහා දිව විතරක් නෙවෙයි තොල්පොටුලුත් කඩලා යන වචන තියෙන්නේ. ප්‍රවිචය කියලා කියනවා එනමුත් ඒක අමාරුයි. නමුත් ඔව් අපේ සාමාන්‍ය මිනිස්සු තේරෙන්නේ. මගේ අම්මට ගිහිල්ලා කිව්වා ප්‍රවිචය කියලා මොනවා කියයි. කුණුහරුපයක්. ඒක තමයි. ඒක නිසා අපි මං හිතුවා තෝරා බේරා ගැනීම. සුද්ධාත්මයන් තුල. ඒකත් සම්පූර්ණ වචනයක් නෙමෙයි. නමුත් තේරෙන වචනයක්. ඉතින් පියතුමනි ඒගොල්ලෝ ඉස්ලාම තෝරා බේරා ගත්තේ මුළු සංඝයම. ප්‍රසාද ස්නාපනේ ලාපු හැම කෙනෙක්. දෙවෙනි උදාහරණය. ඔබට මතකද කොහොමද පළමු තේවාචාර්යන් වරුන් තේරුවේ කියලා? ස්ටීෆන් තුමා ඇතුළු 7 දෙනෙක් තෝරගන්නවා. ඒක එන්නේ මට මතක හැටියට අපොස්තලන්ගේ ක්‍රියාපොතේ 6 වෙනි 7 වෙනි පරිච්ඡේදවල. ඒ දෙයට මුළු සංඝයම එකතු වෙලා ඒ දේ කරන්නේ. අපොස්තලවරුන්ට පමණක් සීමා වුණ එක්තරා කාර්යභාරයක් තියෙනවා. සභාවට මඟ පෙන්වන්න. ඒක අපි නැහැ කියන්න බෑ. නමුත් ඒගොල්ලන්ට බෑ අනිත් අයට සමන් නොදී අපිට තියෙනවා සුද්ධාත්මයන්ට ඩිරෙක්ට් ලයින් එකක්. ඒ හින්දා අපිට ඒක කරන්න ඕනේ කියලා කියන්න බෑ. මම ඒක ගැන තවත් ඉස්සරහට කියනවා. ඔබ අන්ත අසු ප්‍රශ්නෙට මම සීමා වෙනවා නම් තවත් දෙයක් තමයි මම හිතන අපොස්තලන්ගේ ක්‍රියාපොතේ 13 වෙනි පරිච්ඡේදය කොහෙද ඒක එන්නේ මම කැමති නෑ. ඕවා දිග අරගෙන කියවන්න මෙතන. පාවුලතුමාවයි බර්නබාස්තුමාවයි යවද්දී
ඒ මුළු සංඝයම එකතු වෙලා යාඥා. අවසන් එක තමයි වැදගත්ම දේ චර්මච්ඡේදනය පිළිබඳ. විශේෂයෙන් පිරිමි අයගේ චර්මච්ඡේදනය ඒ ජුදා සම්ප්‍රදාය තිබුණු ප්‍රධාන අංගයක්. මෝසෙස්ගේ නීතිය අනුව. ඒ දේ ඕනෑමයි කියලා මුල් සභාවල පේදුරුතුමා ඇතුළු කට්ටියක් කියන්න පටන් ගත්තා. නමුත් ඒ වෙලෙත් පළමු සිනොඩය කියන වචනයත් කැතයි. පළමු කතිකාව වංශය ඉස්සර දීපු වචනය හොඳයි. පළමු කතිකාව නෑ. කතිකාව සම්මන්ත්‍රණය ඒකත් මුළු සංඝයම එකතු වෙලා තීරණය කළේ අන්තිමට අපොස්තලවරු අන්තිමට තීරණය කළා. නමුත් ශ්‍රාවකයන්ගේ හඬට ශුද්ධාත්මයන් ශ්‍රාවකයන් තුලින් කතා කරන ඒ හඬට ඇහුම්කන් දුන්නට පස්සේ අපොස්තලවරු තීරණය ගත්තා. ඉතින් මේ කතිකාවක වංශයම මොකක්ද මට තව කියන්න පුළුවන් ඇතිනේ. පදනම මොකක්ද කියලා. දේවධාර්මිකව ඔය පදනම තියෙනවා. ඊටත් වඩා මේ අර විශේෂ චක්‍ර ලේඛන දෙකක් නිකුත් කරලා තියෙනවා මේ සුද්ධාසනය මගින්. අපි ඒ වලට පස්සේ යමු පස්සේ දැනට මේ එකක තියෙනවා පැහැදිලිවම මුල් යුගවල අපේ මුතුන් විශ්වාසයේ මුතුන් මිත්තන්ට දීපු නම දන්නවද? ඔව්. ඇන්ටියොක් නෝරිද ඒගොල්ලෝ පළමුවතාවට ක්‍රිස්තු භක්තිකයන් කියලා කිව්වා. For the first time they were called Christians in Antioch. But before that ඊට ඉස්සෙල්ලා තිබුණේ මේ අය මාර්ගයේ ශ්‍රාවකයන්, the disciples of the way. අපොසොනේ ක්‍රියාපොතෙන් නිතර දෙවේලේ ආයන දෙයක්. ඉතින් ඒ නිසා පියතුමනි මේ කතිකාවක් කියන්නේ ගමන. වන්දනාගම අපි කියන්නේ මඩුපල් දැන් ඒක නෑ. දැන් අපි උදේ ගිහිල්ලා හැන්දෑව වෙනවා. මොකද පාරවල හොඳට හදලා තියෙනවා අරමයි නිසා. නමුත් සාමාන්‍ය ඉස්සර අපේ මුතුන් මිත්ත වන්දනාගමනක් ගියේ කරත්තල. නැගගෙන නැතම් ගමන් කරලා මේ එක්තරා අරමුණක් බලන්න සිරිපාද යන අපේ බෞද්ධ සහෝදරවරු වන්දනා ගමනක් කියන එක තැනක ඉන්න බෑ පියතුමනි. ගමනක් අපි අරමුණක් වෙත යන්නේ. ජීවිතය වන්දනා ගමනක්. වතිකාන මන්ත්‍රණ සභාව මොකක්ද ඒකට කියන්නේ සිංහල ලූමන් ජෙන්සියම් කියන ඒ චක්‍ර ලේඛනයේ මොනවද ජනතාවගේ ආලෝකය කියන ඒ චක්‍ර ලේඛනයේ පැහැදිලිවම කියනවා මට මතකයි අනුරාධපුරේ රදගුරුතුමා නෝබර්ට් අන්ද්‍රාගේ රදගුරුතුමා අපත් එක්ක සෙමිනරියේ මහා දෙව්සත්හලේ උගන්වද්දී අම්පිටියේ නිතර දෙවේලේ අපිට මතක් කරලා දීපු දෙයක් අපේ සගයින් වන උන්වහන්සේගේ සගයින් වන අපේ අනිත් ආචාර්යවරුන්ට the church is on pilgrimage. සභාව කියන්නේ වන්දනා ගමනක් යන වන්දනාකාරයෙන්. ඉතින් මේ ගමනක් යන්නේ එකතැන රැඳී ඉන්න බෑ. මම හැමතිස්සම මගේ මම දැන් තේමාවෙන් එළියට පයින්නවා. මේ දේ කියන්න ඕනේ පොඩ්ඩක් නිකන් තියෙන්න බෑ. විවිධාර්ථයකුත් එහෙම නේද? අනිවාර්යයෙන්. මගේ ස්ටුඩන්ට්ස්ලාට මගේ ශිෂ්‍යයන්ට මම නිතර දෙවෙලේ කියන එක ගමනක් යන අයට බෑ පිටිපස්ස හැරිලා අනේ මෙතන හොඳයි මෙතන ගහගමු ටෙන්ට් එක මෙතන ඉමුක. ඔයගොල්ලන්ට මතකද අර ලොට් කියලා හිටියේ ස්පර්ණගේ ආබ්‍රහම්ගේ අන්න හරි බෑන. ඔව් ආබ්‍රහම්ගේ බෑන. එයාගේ නෝනාට අරව දාලා යන අවන්ස හැරුණා. හැරිලා බලන්නේ මොකද ලුණු කනවා. අපේ සභාවෙත් අද හුඟක් දෙනෙක් ඒ වගේ ලුණු කන වෙලා තියෙනවා. අපිත් සමහර වෙලාවට ඔබතුමා මන් දන්නේ මම සමහර දේවල් වල ආයතනික පැත්තෙන් බලද්දි. ඉතින් ඔය ඇති මං හිතන්නේ ඒ ඇවිල්ලා බයිබලීය පදනම. ඒ විතරක් නෙමෙයි පිටුනේ ක්‍රිස්තුස් වහන්සේම නේද කියන්නේ මම මාර්ගයද ජීවිතයද සත්‍යද. ඒ නිසා සිනඩැලිටි ඒකයි එන්නේ. මේක මාර්ගයක්. ඉංග්‍රීසියෙන් කියනවා සිනඩැලිටි. මං හරි කැමතියි සිංහලෙන් මේක අපේ ශ්‍රී ලාංකික අය පරිවර්තනය කරන තියෙන සංගමනය. ඔබන්සට මතකද මන් දන්නේ ඉස්සර අපි සිංහල භාෂාව ඉගෙන ගන්න ඉස්කෝලේ දැන් තියෙනවද නැහැ. මේකම වෙනස් වෙලානේ. සංදි. මොකක්ද කරන්නේ? ඔබන්සේ තරුණ පියතුමේ කියන කරලා ඉන්නේ සංදි සිංහල භාෂාව. සංගයේ ගමන. සංගමනය. ඒක සරල භාෂාවෙන් කිව්වොත් එක්ව ගමන් කරන සභාවක්. හැම කෙනෙක්ම journeying together කියන තේමාව නේද? හරියට හරි. දැන් බලන්න ඒ ගැන මෙන්න මේ මම මේ අපේ මෙතන අපේ මේකේ කාර්මික සහෝදරවරුන් මේකට යොමු වෙයි කියලා හිතනවා. මේ බලන්න එක්ව ගමන් කරනවා මේ සභාවේ හැම කෙනෙක්ම එක්ව ගමන් කරන්නේ. මේකේ පේනවත් දන්නේ නැහැ ඔයගොල්ලන්ට රදගුරුතුමෙකුත් ඉන්නවා. ඒ කියන්නේ රාජගුරු ප්‍රසාදින් වහන්සේට අපොස්තලයන්ගෙන් පැවතෙන නායකයෙක් එඬේරෙකු හැටියට විශේෂ කාර්යභාරයක් තියෙනවා අපේ කිතුණු සංඝේ. ඒක නෑ කිව්වොත් ඒක නා ප්‍රෝඩාවක් කරන්නේ. නමුත්
බලන්න මේකේ රාජගුරු ප්‍රසාදන් වහන්සේ එන්නේ ජනතාව අතරින් බලන්න. ඉස්සෙල්ලාම රජගුරුතුමාව දාලා නැත්තේ ඌමනාවෙන්මයි. මට මතකයි මේ පොත් දෙකම මේවා කරද්දී අපි අපේ කමිෂන් මොකද්ද දේවදාර්මික කමිටුවත් ඒකට හවුල් වෙලා හිටියා. කීප දෙනෙක් කිව්වා ඉස්සරහින් දාන්න එපා. පාප්තුමා නිතර කියන දෙයක් මාංශ මාත්‍රික අමනාප වෙයිද දන්නේ නැහැ. පාප්තුමා කියන්නේ රජගුරුතුමා සමහරවිට පිටිපස්සෙන් ඉන්න. ජනතාවට ලීඩ් කරන්න ඇරලා සමහර වෙලාවට. ඉතින් මම මේ කියන්නේ හැදුවේ ඒක නෙමෙයි. රජගුරුතුමෙකුත් ඉන්නවා මේ වයෝ වෘද්ධය ඉන්නවා රෝදපුටුවක යන කෙනෙක් ඉන්නවද? ඔයගොල්ලන්ට පේනවද? මම දන්නේ මෙන්න මේ හැරි. රෝදපුට කණ්‍යාසොයරියක් ඉන්නවා පියතුමෙක් නැහැ. ඒකත් ඒගොල්ලෝ මොකද අර එන්ඩීරික කාර්යය නිසා වෙනවා. ඒ වලට හේතු තියෙනවා. කොහොමද මේ මුළු සංගයේම ගමන. ඉතින් ඒකයි සිනඩැලිටි කියන්නේ සාංගික ගමනක්. සංගමනය වංශයේ වචනෙට මම කැමතියි අර වගන්තියට එක්ව යන සුද්ධාත්ම මඟ පෙන්වීම යටතේ එක්ව යන ගමන. එතන පියතුමා වහන්සේ අපි කවුරුත් දන්නවා ගරු විමල් තිරිමාන්න පියතුමා කියන්නේ දේව ධර්මාචාර්යවරයෙක්. දේව ධාර්මික ඇසින් අපිට කියන්න කොහොමද මේක දැන් මේක පැහැදිලිවම මේ පවතින වර්තමාන තත්ත්වය ගැන ෆ්‍රැන්සිස් දොතම් පාප් වහන්සේගේ හිතලුවක් නෙමෙයිනේ මේක දෙවෙනි වතිකාන මන්ත්‍ර සභාවට සම්බන්ධයි නේද? පිටුමා පොඩ්ඩක් අපිට ඒ සභා දේව ධර්මයේ පැත්තෙන් කියන්නේ ඇයි මේ මොහොතේ මේ වගේ දෙයක්? මම ජීවන්ත පිටුමා වහන්සේ ඒ අහපු එක හරියට අර ජාඩියට මූඩිය වගේ ස්ක්‍රිප්ට් මොනවාද බයිබලීය පැත්තෙන් බැලුවට පස්සේ මේක බැලිය යුතුමයි. මම පටන් ගන්න ටිකක් දිග වුණා මේ කියන්නේ යන උත්තරේ අපි ඒක කියව යුතුමයි. බොහෝ දෙනෙක් දොස් නගනවා ඔබ වහන්සේ කටින් කියවනා නිකන් වහයමෝරෝ භාෂාවෙන් පාත්තුමාගේම අදහසක් නෙමෙයි කියලා. මොකද ටික දෙනෙක් කියන්න පටන් අරන් තියෙනවා. සමහර විට ඔබ වහන්සේ අර ඉංග්‍රීසියෙන් කියන්නේ ස්කැන්ඩලයිස් වෙයිද මන් දන්නේ. අවාදර්ශයක් වෙයිද මන් දන්නේ. ලুকু කියන සභාවේ නායකින් සමහර කාදිනල්වරු අපේ කාදිනල්තුමා නම් මේකට හරි පක්ෂපාතයි. වංශ කියලා තිබුණා ඥානාත ප්‍රදීපේ. ඒ ගැන අපි දෙවියන්ට ස්තුති කරනවා. ඒ වගේ නායකයෙක්. නමුත් අනිත් සමහර කාදිනල්වරු සමහර රදගුරුතුමන්ලා සමහර පියතුමන්ලා මේකට ටිකක් අකුල් හෙලන මේකට කැමති නැහැ. ඉතින් වංශික දේවධාර්මික පදනම දේවධාර්මික පදනම හොයන්න අපි යන්න ඕනේ. මොකද මම කිය ලූමන් ජෙන්සියන් වලට ජනතාවගේ දේව ජනතාවගේ ආලෝකය කියන ඒ සංකල්ප ඒකේ කියවෙන එක්ලීසියොලොජි කියන්නේ සභාව පිළිබඳ දේව ධර්මයට. ඔබ වහන්සේට මතකද දන්නේ ඒ සභාව පිළිබඳ දේව ධර්මයේ කියවෙන ප්‍රධාන දෙයක් තමයි සභාව කියන්නේ සමාජීය ආයතනයක් නෙමෙයි. ඉංග්‍රීසියෙන් කියනවා it's not a social institution like ප්‍රාදේශීය සභා තියෙනවා අපේ සම්මත තියෙන පළාත් පාලන සභා ඒ වගේ දේශපාලනික සමාජීය ආයතනයක් නෙමෙයි. මේකේ සමාජීය පැතිකඩක් තියෙනවා. අපි මිනිස්සු නිසා. ඊට වඩා දේව ජනතාව සුද්ධාත්මයන්න් හසුරුවාගෙන යන සංඛ්‍යා. ඒ දේ හුඟක් උලුප්පලා හුඟක්ම ඉස්මතු කරන්න උත්සාහ කළේ දෙවන වතිකාන මන්ත්‍රණ සභාව. අවාසනාවක මහත මම දන්නේ අපිට මේ සාකච්ඡාවේදී පුළුවන් වේද කියලා ඉදිරි එකකදී කරමු සමහර විට මෙතන කියන්න තියෙනවා. නමුත් දේව ජනතාව කියන සංකල්පය මම මේ දේ කියන්න ඕනේ ආදර ප්‍රේක්ෂකයනි. ජීවන්ත පියතුමා පියතුමෙක් මමත් පියතුමෙක්. අසායන ඔබ සමහර දෙනෙක් පියතුමන්ලා වෙන්න ඇති. ඒ වගේම දේව මේ සාමාන්‍ය ගිහි ජනතාව. ඔගොල්ලෝ දැකලා තියෙනවද ප්‍රසාද ස්නාපනයක් දෙද්දී අපි හුඟක් පුරුදු පුහුණු වෙලා ඉන්නේ ලදරුවන්ගේ ප්‍රසාද ස්නාපනය. වැඩිහිටියන්ගේ පවා වංශ කරලා ඇති වංශලාගේ ඔය රත්නපුර මිෂනරි ඩයසිස් එක අර ආලේප කරනවා නේද? මෙතන ඒ වගේම ලය ඒ වගේම හිස. ඒ තෛල දෙකකින් ඒ ආලේපනයකින් අපි අදහස් කරන්නේ සුද්ධාත්මයන්ගේ ආලේපනය. වංශේ මට වඩා දේශනාතින් ඔය දේව මේ මොනවාද බයිබලයේ පාවිච්චි කරන එක මම ඔබ වහන්සේ කතා අහලා තියෙනවා. සුදෝ පාවුලතුමා නේද කියන්නේ කිතුණු අපි සුද්ධාත්මයන්ගේ මාලිගාවක් කියලා a temple of the holy spirit each baptized person. එතකොට මේක මේ නිකන් කට කහනවටද කියන්නේ? අර ඔබ වහන්සේ කොච්චරක් බෞතිස්ම මේ ප්‍රසාද ස්නාපනේ දීලා
ඒ වලදී අපි නිකන් ලාංඡනයක්ද කරන්නේ? අපි විශ්වාස කරනවා සුද්ධාත්මයන් ඇත්තටම මේ දරුවට එහෙම නැත්නම් මේ වැඩිහිටි ප්‍රසාද ස්නාපනයක් නා එනවයි කියලා. ඒ වගේ අභිවෘද්ධි ආලේපය කියන සක්‍රමෙන්තුව සුද්ධාත්මයන් එන්නේ නැද්ද? ආලේපනයක් දෙන්නේ නැද්ද? නමුත් එන් අදහස් කරන්න මම උත්සාහ කරන්නේ දේව ජනතාව කියන්නේ ප්‍රසාද ස්නාපනය ලැබූ ජනතාව. සාමාන්‍ය විදිහට දැන් අද ඊටතර පුළුල් අදහස් තියෙනවා. නමුත් මම කැමති ඒකට කොටු වෙන්න. ඒ කියන්නේ අපේ ජනතාවට රාජගුරු ප්‍රසාදින් වහන්සේලා පූජා ප්‍රසාදින් වහන්සේලා පැවිදි සොයුරියන් ගිහියන් මේ බලන්න මම මේකක් ඇඳගෙන ආවා මම ඊට ඉස්සෙල්ලත් මේක පෙන්නලා තියෙනවා වෙනත් සාකච්ඡාවකදී නමුත් ඒ සාකච්ඡාවට මොනවද මම දන්නේ මේ බලන්න ඔබ වහන්සේට ඉස්සෙල්ලා පෙන්නලා අර පැත්තට හැරෙන්න පිරමීඩයක් තියෙන මේ ක්‍රමය තිබුණ වතිකාන මන්ත්‍රණ සභාවට පෙර උඩින් පේනවාද රතු පාට පොඩි නිකන් පුංචි තිතක් වගේ 100කට විතර සීමා වෙනවා පූජක පැවිදි අය ඉතුරු බේස් එකේ එහෙම නැත්නම් පහත කොටසේ ඉන්නේ ගිහි ජනතාව. එතකොට දැන් මෙතනට එන්නේ මේකෙන් සමහර විට මම කැමතියි මගේ උත්තරේ කෙටියෙන් කියන්න. අර උඩ ඉන්න පැවිදි පූජක අයද හැමතිස්සෙම ඒ අය තුලින් විතරද සුද්ධාත්මයන් කතා කරන්නේ. ඇත්ත එකක් කියන්නනේ ජීවන්ත පියතුමිනි ඔබත් පියතුමනි මාත් පියතුමනි අපිට අපේ පූජාත්වරයේදී විශේෂ සුද්ධාත්ම වරමක් ලැබුණා. ඒක සක්‍රමෙන්තුවක් අපි ඒක විශ්වාස කරනවා. ඒ වරම අනුව සමහර දේවල් විශේෂයෙන් ජන වන්දනා ක්‍රමයේ සමහර දේවල් පූජාව තියෙන එක පාපොච්චාරණය අහන එක ඔය වැනි සමහර දේවල් රිසර්ව් සීමා කරලා තියෙන්නේ පූජා ප්‍රසාද වරන්ට. ඒක කළ යුතුමයි. ඒ අයට විශේෂ වරමක් රාජගුරු ප්‍රසාදින් වහන්සේලා දේවාචාර්යන්වරු නමුත් එයින් අදහස් කරන්නේ මම ඉස්සෙල්ලා කිව්වේ ඩිරෙක්ට් ලයින් එකක් තියෙනවා කියලා ඒ අයට. ඒ අය සවන් දෙන්න ඕනේ සුද්ධාත්මයන් මේ 99 මේ බලන්න ආයෙත් මේ 99ට කතා කරන. ඒකට උන්වහන්සේ නිකන් ඔය කෑග් ගහ ඉන්නවාද එතන 99කට. ඉතින් ඔවාංශය දේව ධාර්මික පදනම. ප්‍රධාන පදනම වතිකාන මන්ත්‍රණ සභාව දුන්නේ ඕකයි. නමුත් පියතුමිනි අහන්න එපා මගෙන් කරුණු මොනවද කියලා නොයෙකුත් කරුණු තියෙනවා. ඒවල් ටිකත් අපිට අද රෑ වෙනකන් කතා කරන්න වෙයි. නොයෙකුත් කරුණු කාරණා නිසා ඓතිහාසික කරුණු කාරණා ඊටත් වඩා කොහොමද කියන්නේ මම ටිකක් ප්‍රවේශමෙන් කතා කරන්නත් ඕන මේවා සංවේදී දේවල් ඊටත් වඩා අපේ තියෙන ආත්මාර්ථකාමීත්වය නිසා අපේ ආයතනික පැත්ත රැක ගන්න ඕන නිසා මේ වතිකාන මන්ත්‍රණ සභාවේ අර ලූමෙන් ජෙන්සියම් කියන චක්‍රලේඛනේ මොකද දේව ජනතාවගේ ආලෝකය කියන චක්‍රලේඛනේ කිව්ව දේවල් වලින් 115ක්වත් ඉටු කරලා නැහැ. බලන්න අපි කියනවා අද සභාව කියන්නේ නිකන් වටේට ඉඳ ගන්න කට්ටියක් පිරමීඩයක් නෙමෙයි. ඒක ඇත්තද? කොහෙත්ම නැහැනේ. ඉතින් සුද්ධෝත්තම පියතුමා උත්සාහ කරන්නේ ජීවන්ත පියතුමනේ අර වතිකාන මන්ත්‍රණ සභාවේ දුන්නු ඒ සභාව පිළිබඳ දර්ශනේ නැවත වතාවක් ජීවත් කරවන්නට. තවත් තියෙනවා හේතු කාරණා තවත් තියෙනවා දේව ධාර්මික දේවල් කියන්නට. නමුත් මම මෙතනින් නතර වෙන ඌට වඩා වතිකාන මන්ත්‍රණ සභාවට වඩා ඔබවහන්සේට මට ඊට වඩා තියුණු වෙන්න බෑ. ඔව්. හොඳයි. ගරු විමල් තිරිමාන්න පියතුමා අපිත් එක්ක කතා කරේ දැබර සහෝදර සහෝදරියනි මෙම සංගමනීය සභාවක් වෙත එමත් නැතිනම් එක්ව ගමන් කරන සභාවක් වෙත ගමන් කිරීමේ අභිලාෂයෙන් ෆ්‍රැන්සිස් සුදුතම් පාප් වහන්සේ හඳුන්වා දී තිබෙන ජගත් රදුගුරු මහා සම්මේලනය 2023 ඔක්තෝබර් මාසයේ යන්නට නියමිතයි. ඒ පිළිබඳව 2021 2022 2023 කියන මේ 3 අවුරුදු අපි ගමනක යෙදෙමින් සවන් දීමේ ක්‍රියාවලියක යෙදෙනවා. අපි මේ කතා කරේ එහි දේව ධාර්මික සහ බයිබලීය පදනම්. හොඳයි. අපි කෙටියෙන්. ඉතින් අපි ඊළඟ කොටසට අපි යමු. අපි පුංචි විවේකයක් අරගෙන මෙහි අධ්‍යාත්මය සහ මෙහි ගමන් මාර්ගය මොකක්ද කියලා.